දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 15 වන දේශනයයි. බාහ්‍ය දාරුචීරිය තවුසානන් මඤ්ඤණා වලින් මිදුණු අතම්මය තත්වයට රහත් බවට පත් කිරීමට සමත් වූ කෙටි ධර්මෝපදේශයක් අප ගියවර දේශනයේ අගහරියේදී උදාන පාළියෙන් දැක්වුවා. අසූ කෙනෙහිම තාවදේව රහත් බව ලබා දීමට නිවන ලබා දීමට තරම් සාරවත් වූ මේ බුද්ධ දේශනාව ගැන සෑහෙන විවරණයක් කිරීමට අද අපි නැවතත් මේ බාහ්‍ය සූත්‍ර දේශනාව මතක් කරගන්නවා. තස්මාතිහතේ බාහ්‍ය එවං සික්ඛිතබ්බං දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතෝ ත්වං බාහ්‍යේන තේන යතෝ ත්වං බාහ්‍යේන තේන තතෝ ත්වං බාහ්‍යේන තත්ථ යතෝ ත්වං බාහ්‍යේන තත්ථ තතෝ ත්වං බාහ්‍යේනේ විදන හුරං උභයමන්තරේ ඒසේවන්තු දුක්ඛස්ස තස්මාති හේතේ බාහ්‍යේ එවං සික්ඛිතබ්බං. එහෙනම් බාහ්‍ය ඔබ මෙසේ හික්මිය යුතුය. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දුටුයෙහි දුටු බව පමණක්ම දුටු මාත්‍රයක්ම වන්නේය. සුතේ සුතමත්තං භවිස්සති. අසුනේහි අසුනු දේහි අසුනු බව පමණක්ම එහෙම නැත්නම් අසුනු මාත්‍රයම වන්නේය. මුතේ මුතමත්තං භවිස්සති. මුත කියලා කිව්වේ අර දිවෙන් ශරීරයෙන් නැහැයෙන් දැනෙන ස්පර්ශයටයි. ඒ මුතයෙහි එහෙම නැත්නම් දැනුනේහි දැනුන දේහි දැනුන බව පමණක්ම වන්නේ. විඤ්ඤාත කියලා කියන්නේ හිතින් හිතු විඥාණයෙන් දැනගත් කියන එකයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. අපි ඒකට ලේසියට පාවිච්චි කළොත් දැනගතුයෙහි එහෙම නැත්නම් ගතුයෙහි දත් බව පමණක්ම වන්නේ. මෙසේ බාහ්‍ය ඔබ විසින් හික්මිය යුත්තේ. ඊළඟ කොටස යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහ්‍ය යම් විටක ඔබට දිත්තේහි දිත්ත මාත්‍රයම වන්නේද සුතේහි සුත මාත්‍රයම වන්නේද මුතේහි මුත මාත්‍රයම වන්නේද විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රයම වන්නේද තතෝ තං බාහ්‍ය නැතේන. එවිට බාහ්‍ය ඔබ එයින් නොවේ. අපි හිතා ගන්න ඕන මෙතන ක්‍රියාපදේ එයින් නොවන්නේ කියන එක වෙන්න ඕන අදහස. ඊළඟට යතෝ තං බාහ්‍ය නැතේන. යම් විටක බාහ්‍ය ඔබ එයින් නොවේ නම් තතෝ තං බාහ්‍ය නැතත් එවිට බාහ්‍ය ඔබ එහි නොවේ. ඊළඟට යතෝ තං බාහ්‍ය නැතත් යම් විටක බාහ්‍ය ඔබ එහි නොවේ නම් තතෝ තං බාහ්‍ය නේවිද නහුරං න උභමන්තර. එවිට ඔබ මෙතනත් නැත එතනත් නැත දෙතන අතරත් නැත. ඒසේවන්තෝ දුක්ඛස්ස. මේම දුකෙහි කෙලවරයි. මේ සූත්‍ර දේශනාවට සෑහෙන අර්ථ විවරණයක් කිරීමට යතුරක් හැටියට අපි පළමුවෙන්ම මේකේ තිබෙන ප්‍රහේලිකා පද දෙක තෝරගන්න එදා තරමක් දුරට උත්සාහ කළා.
මේ ප්‍රහේලිකා විදියේ පද දෙක තමයි න තේන න තත්ථ කියන පද දෙක. ඔබ එයින් නොවේ, ඔබ එහි නොවේ. කිසි සම්බන්ධයක් නැති වචන දෙකක් වගේ. මේකට සාධක වශයෙන් ගැනීමට අපි සුත්ත නිපාතේ අටක වර්ගයේ ජරා සූත්‍රයෙන් ගාථා දෙපදයක් උපුටා දක්වුවා. ධෝනෝ නහි තේන මඤ්ඤති යදිදං විත්තසුතං මුතේසුවා. ධෝන කියන්නේ රහතන් වහන්සේටම යෙදෙන පදයක්. කෙලෙස් දූලි පිස හැරිය, පිඹ හැරිය කෙනා කියන අදහසයි. එතකොට ධෝන කියන රහත්ෙම න තේන මඤ්ඤති. එයින් මඤ්ඤනා නොකරයි. යදිදං එනම් විත්තසුතං මුතේසුවා. විත්තය හෝ සුතේ හෝ මුතේ හෝ පිළිබඳ. මේ ගාථා දෙපදේ හරියට අපට ඉබේම ලැබුණු අහම්බෙන් ලැබුණු අටුවාවක් වගේ. මේ බාහ්‍ය සූත්‍රයේ ප්‍රහේලිකා පදයට. අක්නිසාද නතේන කියන වචනේ එතනින් ගෙන අදහස අර ක්‍රියාපදයකුත් නැති ඒ පද කීපයේ අදහස මොකක්ද කියලා හිතා ගන්න පුළුවනි මේ මුල් පදයෙන්ම. ධෝනෝ නහි තේන මඤ්ඤති. ධෝනතෙම එයින් මඤ්ඤනා නොකරයි. එතකොට බාහ්‍ය සූත්‍රයේ මඤ්ඤනා කියන වචනේ කොතැනකවත් සඳහන් නැතත් මෙතන මේ කියන්නේ මඤ්ඤනා කිරීමක් බව අපට හිතා ගන්න පුළුවන්. තේන මඤ්ඤති. මේ තේන මඤ්ඤති කියන එකට අපට තවදුරටත් සාධක හැටියට දක්වන්න පුළුවන්. අපි කීප වරක්ම උපුටා දැක්වූ යේන යේනෙහි මඤ්ඤන්ති තදෝතං හෝති අඤ්ඤතා යම් යම් දෙකින් මඤ්ඤනා කරද්ද ඒ නිසාම ඒ අනිකක් බවට පත් වේ. මේක කීප වරක්ම ප්‍රකාශ කළා. ඒ වගේම තවත් පදයක් අපිට කලින් හමු වුණා තේනච්ච මාමඤ්ඤි. එයින් මඤ්ඤනා නොකරව. එතකොට මෙතන බාහ්‍ය සූත්‍රයේ නතේන කියන එකේ අදහස අර මඤ්ඤනා පිළිබඳව නතේන මඤ්ඤති කියන එක බව. ඒ පළමුවන කරුණයි මේ සාධක දෙපදයෙන් ලබා ගන්න පුළුවන් පිහිට. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපිට ගන්න පුළුවනි මේ නතේන මඤ්ඤති කියන එකෙන් නතේන එයින් නොවේ. මෙතන එයින් කියලා කියන්නේ කුමක් සඳහාද? එයින් කියලා කීමෙන් හැඟෙන්නේ මොකක්ද කියන එක ඒකත් පැහැදිලි වෙනවා අර ගාථාවේ දෙවන පදේ. යදිදන් කියන එක අටුවා ස්වරූපේ හැටියට හිතා ගන්න පුළුවන්. එනම් ධෝනතෙම එයින් මඤ්ඤනා නොකරයි. එනම් ditthසුතමත පිළිබඳ. මේ පදේ යෙදিলা තියෙන්නේ ditthසුතමත කියන වචන තුන පමණයි. අපි මේ බාහ්‍ය සූත්‍රයේ මූලික සැකිල්ල ditthසුතමත විඤ්ඤාත කියන පද හතරයි. එතකොට නතේන කියන එකට කලින් තියෙන්නේ අර දිත්තේ දිත්තමත්තන් භවිෂ්‍යති ආදී පද හතර නිසා හිතා ගන්න පුළුවනි අපට නතේන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර දිත්තේ හෝ සුතේ හෝ මුතේ හෝ විඤ්ඤාතේ හෝ පිළිබඳව එයින් නොවන්නේ කියන එකයි. ඊළඟට මේ එයින් නොවන මේ අදහසම මේ මඤ්ඤණා පිළිබඳ අදහසම තවදුරටත් අපට මතු කර ගන්න පුළුවනි. කලින් අවස්ථාවක දීර්ඝ විස්තරයක් කළ මේ මූලපරියාය සූත්‍රයේ පඨවි කියන මුල් පදයේ මුල් කරගෙනයි අපි මඤ්ඤණා කියන වචනේ තේරුවේ. ඇත්ත වශයෙන්ම මූලපරියාය සූත්‍රයේ පද 24ක්ම තිබෙනවා. ඒ 24න් 4ක් තමයි ditta sutta mutta විඤ්ඤාත කියන පද. එතකොට මූලපරියාය සූත්‍රයේ ඒ රටාව දැන් අපට පුරුදුයි. එතන කියාපු පුද්ගලයන් තුන් දෙනා පිළිබඳව. එතනින් සීක පුද්ගලයා පිළිබඳව අපි ගනිමු. පඨවෙන් පඨවිතෝ අභිඤ්ඤාය පඨවෙන් මාමඤ්ඤි පඨවියා මාමඤ්ඤි පඨවිතෝ මාමඤ්ඤි පඨවෙන් මේති මාමඤ්ඤි පඨවෙන් මා අභිනන්දි. සීක පුද්ගලයා පිළිබඳව පඨවිය ගැන කියනකොට ප්‍රකාශ වෙන්නේ කියන්නේ ඔහොමයි. ඒ වෙනුවට අපි යෙදුවොත් දිට්ඨ කියන එක. දිට්ඨං දිට්ඨතෝ අභිඤ්ඤාය දිට්ඨං මාමඤ්ඤි දිට්ඨස්මින් මාමඤ්ඤි දිට්ඨතෝ මාමඤ්ඤි දිට්ඨං මේති මාමඤ්ඤි දිට්ඨං මා අභිනන්දි. එතකොට සීක පුද්ගලයාට තියෙන්නේ ශික්ෂණයක්. සීක පුද්ගලයාට මේ කියාපු දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියන හතර පිළිබඳව මඤ්ඤණා නොකරව කියලා කියන්නේ අන්න අර කියාපු විදියට නොහිතව. දිට්ඨය දිට්ඨ වශයෙන් අභිඤ්ඤාය සංඥාත්වා නොවේ අභිඤ්ඤාය. සාමාන්‍ය පුදුම සංඥාවෙන් නොවේ අභිඤ්ඤා වශයෙන් ගැඹුරු වැටහීමක් ලබා ගන්නවා දිට්ඨය පිළිබඳව. එහෙම ලබාගෙන දිට්ඨං මාමඤ්ඤි දිට්ඨය වස්තුත්වයෙන් වස්තුවක් හැටියට දෙයක් හැටියට නොහඟුව. දිට්ඨං මාමඤ්ඤි කියලා කියන්නේ ඒකයි. දිට්ඨය පිළිබඳව ඒ විදිහට මඤ්ඤණා නොකරව. ඊළඟට දිට්ඨස්මෙන් මාමඤ්ඤි දිට්ඨයෙහි යයි නොහඟුව.
දිත්තයෙන් යයි නොහඟුව. මේ වායේ ව්‍යාකරණ රටාවට තියෙන සම්බන්ධය අපි කලින් අවස්ථාවක පෙන්වන්න කරලා තියෙනවා. දිත්තං මේති මාමනි. මේ විදිහට කළාට පස්සේ ඊළඟට දිත්තං මේති. දිත්තේ මගේ යයි නොහඟුව. ඊළඟට දිත්තං මා අභිනන්ති. මේ විදිහට දිත්තේ තමාගේ දෙයක් කරගත්තට පස්සේ ඒ පිළිබඳව සතුටක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. ඒව ඇති කරගන්න එපා කියන එක. මේ මොකද බුදු පියාණන් වහන්සේ දිත්තේ දිත්තමත්තං භවිෂති කියලා ප්‍රකාශ කළේ. මේ උන්වහන්සේ පළමුවෙන්ම දුන්නු උපදේශයයි. ආර්ය ව්‍යවහාරයෙන්මයි බුදු පියාණන් වහන්සේ බාහ්‍ය දාර්ශනික තාපසතුමාට ආමන්ත්‍රණය කරන්නේ. ඒ තරම් නුවණ දියුණු පුද්ගලයෙක් නිසා. ඔබට දිත්තේ දිත්ත මාත්‍රයම වන්නේ දුටුවේ දුටුමකින්ම නැවතීමක්. එතකොට මඤ්ඤණා නොකිරීම දුටුවේහි දුටුමකින්ම නතර වීමක්. දුටුවේහි දුටුමකින් නතර නොවි අර කියාපු විදිහට දිත්තේයි දිත්තේන ආදී වශයෙන් සිටුවොත් එතනින් සිදුවෙන්නේ කම්මයතාවක්. කම්මයතා කියන වචනයත් අපි ගියවර දේශනාවේදී හැඳින්නුවා. කම්මයෝ කියන්නේ අර රන්මය රිදීමේ කිව්වා වගේ අර විදිහට මඤ්ඤණා කරන්න පටන් ගත්තට පස්සේ ඒ දේ තමාත් එක්කෙනෙක් බවට පත් වෙනවා. මණිකක් අල්ලගත්තු කෙනා මණික් අයිතිකාරයා වුණා වගේ. දිත්තේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ඇලී වෙලී පැටලී ගත්තාම අර විදිහට මඤ්ඤණා කරලා මමත්වයෙන් හිතලා එතකොට ඔන්න තම්මයතාවක් ඇති වෙනවා. දැන් මෙතන බුදු පියාණන් වහන්සේ අතම්මයතා ප්‍රතිපදාවට දානවා බාහ්‍ය දාර්ශනිකයව. ඒ කියන්නේ මේ පිළිබඳව මඤ්ඤණා කරන්න එපා. එතකොට එයින් ඇති වෙන්නේ අතම්මයතාව. එයින් වෙන්නේ විරාග ප්‍රතිපදාවයි එතනින් හැගෙන්නේ. එතකොට දිත්තේ පිළිබඳව මඤ්ඤණා නොකරතොත් ඒ පිළිබඳව සම්මයතාවක් නැහැ. අතම්මය. ඒකේ ඇලී වෙලී පැටලී ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට තමා දිත්තේ තුල ඉන්නවා කියලා හැඟීමක් එන්නේ නැහැ. අපි අර සෙල්ලම්ගේ ඇතුලේ ඉන්නවා කියලා වරක් සඳහන් කළා. මෑණියන් Taman සෙල්ලම්ගේ තුල ඉන්නවා කියලා හිතන්නේ නැතුව වගේ. මේ පුද්ගලයා අර විදිහට මඤ්ඤණා කරන්නේ නැත්නම් තමා දිත්තේ තුලේ කියලා හැඟීමක් එන්නේ නැහැ. නතත් කියන එකත් ඔන්න අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්. යතෝ ත්වං බාහ්‍ය නැතේන තතෝ ත්වං බාහ්‍ය නතත්. යම් අවස්ථාවක ඔබ එයින් නොවේද? ඔබ එයින් මඤ්ඤණා නොකරයිද? එවිට ඔබ එයිද නොවන්නේ. ඔබ දිත්තේ තුල වන්නේ නැහැ. ඒ වගේම සුතමුත විඤ්ඤාත ආදිය තුල වන්නේ නැහැ. ඊළඟට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්. යතෝ ත්වං බාහ්‍යන තත්ථ තතෝ ත්වං බාහ්‍ය නේව ඉදන නහුරං න උභයමන්ත. යම් අවස්ථාවක ඔබ ආ විදියට දිත්තේන් මඤ්ඤණා නොකරනව නම් දිත්තේ තුලයි නොහඟී නම් දිත්තේ තුල ඉන්නවා කියන්නේ දිත්තේ තුල මමෙක් ඉන්නවා කියන එක වගේ. දිත්තේ තුල මම ඉන්නවා එහෙම හිතන්නේ නැත්නම් එවිට ඔබ නේව ඉද මෙතනක් නැත. නහුරං එතනක් නැත. න උභයමන්ත වෙන. මේ දෙතන අතරක් නැත. මේ දෙකොණක් සහ මැදක් උඩත් යටත් මැද සරසත් ආදී කියන දේශනා කීපයකදීම අපි සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේන් හැගෙන්නේ කුමක්ද? අර කලින් අවස්ථාවක අපි ප්‍රකාශ කළා අස්මිමාන කූණ්‍ය ගැසීමෙන් තමයි ලෝකයක් මනින්නේ. ලෝකයක් පැන නගින්නේ. ලෝකයක් හටගන්නේ කියලා. ඒකම ව්‍යාකරණ රටාව බිහි වෙන ආකාරයක් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අස්මි දෙමි කියන අදහසත් එක්කම මෙතනක් ඇති වෙනවා. මෙතන මම, එතන ඔහු, ඔතන ඔබ. එතකොට ව්‍යාකරණ රටාවේ මූලික පදනමත් ඒකයි. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ ආදී වශයෙන්. එතකොට මනින්න ලෝකයක් පැන නගිනවා. ව්‍යාකරණ රටාවක් පැන නගිනවා. එතනම තමයි ප්‍රපංචය. ඒ ප්‍රපංචයෙන් මිදීමයි මෙතන එතකොට නේව ඉදන හුරම් න උභය මන්තරය කියලා ප්‍රකාශ කරනවා. තමා ලෝකයක ඉන්නවා කියන හැඟීම නැහැ. තමාත් ලෝකයක් කියලා දෙකක් බෙදා ගැනීමක් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස. ඔන්න මේකම තමයි දුකෙහි කෙලවර. නිවන. එතකොට තරමක් දුරට අපිට හිතා ගන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ මේ කෙටි සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කළ මූලික කාරණා. ඊළඟට අපිට මෙතන තියෙන පද හතර ගැන තව දුරටත් යමක් කියන්න පුළුවනි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා චත්තාරෝ අරිය වෝහාරා කියලා ආර්ය ව්‍යවහාර හතරක්. තවත් තැන්වල ඒ විදිහටම සඳහන් වෙනවා.
මේ ආර්ය ව්‍යවහාර හතර මොනවද? 1 දිත්තේ දිත්තවාදීතා. 2 සුතේ සුතවාදීතා. 3 මුතේ මුතවාදීතා. 4 විඤ්ඤාතේ විඤ්ඤාතවාදීතා. දිත්තේ පිළිබඳව දුටු දේ පිළිබඳව දුටු බව කියනවා. අසු දේ පිළිබඳව අසු බව කියනවා. අසුයි කියලා කියනවා. දැනුණ දේ පිළිබඳව දැනුණ බව කියනවා. ඇත්ත ඇති හැටියට කියනවා කියන එකයි මේ විඤ්ඤාතය පිළිබඳව දැනගත්තු බව කියනවා. මේක සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ කියන ආර්ය ව්‍යවහාර සත්‍යවාදී ප්‍රතිපත්තිය අඟවන පද හතරක්. ඒ අර්ථයෙන් සමහර සූත්‍රවල වගේම විනය පිටකයේ තියලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්‍යවාදී බව හඟවනවා. ගැඹුරු අදහසකින් නෙවෙයි. නමුත් මේ සත්‍ය පිළිබඳ විවිධ මට්ටම් තියෙනවා. මේ සත්‍යවාදී බව ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂයත් එක්ක සමාන්තරව යන සාක්ෂි දීමක්. මේ ප්‍රත්‍යක්ෂය ඉහළට යන්න ඒකම අර සාක්ෂියත් වෙනස් වෙනවා. ඊටමත් ප්‍රකට කථාන්තරයක් පිටපාතික තිස්ස ස්වාමීන් වහන්සේ පිළිබඳ කතාව කවුරුත් වගේ අහලා තියෙන නිසා අතුරු විස්තර අවශ්‍ය නැහැ. අර පිටපාතික තිස්ස ස්වාමීන් වහන්සේට ස්ත්‍රියක් මගදී හමු වෙලා hina වුණාම දත් ටිකේ නිමිත්ත විතරයි ගත්තේ. නිමිත්ත නොගෙනම හිටියේ නැහැ. තමන්ගේ කමටහන් නිමිත්ත අල්ලගත්තා. ඒ දත් ඇට ටික. ඒක නිසා ඊළඟට ඒ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂය ඇවිල්ලා අහුවාම දැක්කද ස්ත්‍රියක් කියලා. නෑ මම ඇටසැකිල්ලක් දැක්ක කිව්වා. ඒක එක්තරා මට්ටමක්. ඔන්න ඔය විදිහට සත්‍යවාදී බව ප්‍රත්‍යක්ෂයත් එක්ක යන වෙනස් වන එක්තරා තරාතිරම් නැති දෙයක්. මේකේ ඉහළම මට්ටම තමයි පරම සත්‍යය. පරමාර්ථ සත්‍යය නෙවෙයි. ඒ පරම සත්‍ය කුමක්ද කියන එකත් බුදු පියාණන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේ මේක දැනග සඳහන් කරනවා. ඒතං හේබෙක්කෝ පරමං ආර්ය සත්‍යං යදිදං අමෝස ධම්මං නිබ්බාන. මහණ මෙයයි පරම සත්‍යය. එනම් අමෝස ධම්මං නිබ්බාන. මුසාවක් නොවන මුසා ස්වභාවයක් නැති නිවන. අනිකුත් හැම සත්‍යයක්ම මුසාවක් වෙනවා ඊට ඉහළකට ගියාම. නමුත් නිවන පරම සත්‍යය වන්නේ කිසිසේත් මුසාවක් බොරුවක් බවට හැරෙන්නේ නැති නිසායි. එතකොට මෙන්න මේ කියාපු ඉහළ මට්ටමින් සාක්ෂි දෙන්න පුළුවන් කමක් තිබෙන බව අපිට හෙළි වෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝධන සූත්‍රය. මේ චබ්බිසෝධන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් අරහත්ත්වයේ සැලකලාම ඒ භික්ෂුන් වහන්සේගෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා යම් යම් ප්‍රශ්න ඇසිය යුතු බව. යම් යම් ධර්ම න්‍යායයන් මුල් කරගෙන ප්‍රශ්න ඇසිය යුතු බව. එක ධර්ම න්‍යායයක් තමයි අර දිට්ඨ සුත මුත විඤ්ඤාත යන හතර පිළිබඳව. ඒත් වශයෙන්ම රහත් කෙනෙක් නම් මේ ස්වාමීන් වහන්සේ දිය යුතු පිළිතුර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහටයි. දිට්ඨේ කෝ අහං ආවසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්දෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදිකතේන චේසා විහරාමි. අන්න ඉහළ මාර්ථයෙන් සාක්ෂි දුන්නා දිට්ඨේ පිළිබඳව රහත් කෙනෙක් හැටියට. ඒ කියන්නේ එවත්නි මම දිට්ඨේ පිළිබඳව අනුපායෝ. අනුපායෝ කියන්නේ රාග වශයෙන් ලං නොවි. අනපායෝ ද්වේෂ වශයෙන් ඉවත් නොවි. අනිශ්චිතෝ තණ්හා මාන දිට්ඨි වශයෙන් නොරැඳී. අපටිබද්ධෝ ඡන්ද රාග වශයෙන් නොබැඳී. විප්පමුත්තෝ කිලෙස් ආදීන්ගෙන් මිදිලා. විසංයුත්තෝ සංයෝජන වලින් මිදිලා. සංයෝජන වලින් ගැලවිලා. විමරියාදිකතේන චේතස. මරියාදා කියලා කියන්නේ මායින්. මායින් කර නොගත් හිතකින් වාසය කරනවා. මේ මායින් අපිට හිතා ගන්න පුළුවනි. අර අජ්ජත් බහිද්ධාදී මායින්. ඒවා ඉන්නේ මේ මුළු මහත් භවයම කොට නැගින්නේ. මායිමක් ඇති තැන තියෙනවා අර විදිය ඇලුම් බැඳුම් ගැටුම්. ඒ හැම එකක්ම වැටකඩලු තිබෙන තැනක තියෙනවා. එතකොට විමරියාදිකතේන චේතස. ඒ විදිහේ වැටකඩලු මායිම් නැති සිතකින් යුක්තව මම වාසය කරනවා. චිත්තය පිළිබඳව. අන්න ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්කම තමයි ඉහළම සාක්ෂි දෙන්නේ. චත්තාරෝ අරිය වෝහාර. ආර්ය ව්‍යවහාර වලින් දෙන්න පුළුවන් ඉහළම සාක්ෂිය තමයි රහත් බව. එතකොට අපි දැන් මේ සතර ආර්ය ව්‍යවහාර පිළිබඳව සෑහෙනමක් ප්‍රකාශ කළා. ඊළඟට ප්‍රධාන කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ බාහ්‍ය දාරුචීරිය තවුසානන්ට අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන ත්‍රිවිධ ශික්ෂාව ඉදිරිපත් කළේ මේ ආර්ය ව්‍යවහාර හතර තුලින්. ඒක නම් අටුවාවත් පිළිගන්නවා. නමුත් මෙතෙන්දී අපිට විස්තරයකුත් කරන්න සිද්ධ වෙනවා. කොහොමද මේ සීල සමාධි ප්‍රඥා බේරගන්නේ මේ කෙටි උපදේශය තුලින්? බාහ්‍ය සූත්‍රයේ ඒ මුල් කොටස මොකක්ද?
අපි කලින් ප්‍රකාශ කළේ තස්මාතිය බාහ්‍ය එවං සික්ඛිතබ්බං. මෙතන හැඟෙනවා ශික්ෂාවට දැම්ම බව මුලදීම. බාහ්‍ය එසේනම් ඔබ මේ විදිහට හික්මිය යුතුයි. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දිත්තේ දිත්තේ පමණක්ම වන්නේ. අපි මේ පහසුවට පාවිච්චි කරනවා පාලි වචනම දැන් අර්ථ තේරෙන නිසා. දිත්තේ දිත්ත මාත්‍රයෙන් වන්නේ. සුතේ සුත මාත්‍රයෙන් වන්නේ. මුතේ මුත මාත්‍රයෙන් වන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රයෙන් වන්නේ. මෙතනින් මේ කියවෙන්නේ අධිශීල ශික්ෂාව. දැන් අධිශීල ශික්ෂාවට අයිති ප්‍රධානම කාරණයක් තමයි ඉන්ද්‍රිය සංවර ශීලය. මේ ඉන්ද්‍රිය සංවර ශීලයේ මූල ධර්ම අඩංගු වෙනවා මේ කියාපු කෙටි උපදේශය. මක්නිසාද දුටුවේහි දුටුමතින් නතර වෙනවා නම් ඒ පිළිබඳව නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. මේ දුටු දේ පිළිබඳව මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒකෙන්ම ඉන්ද්‍රිය සංවරය සැලසෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර ශීලයට ඒක අදාළ වෙන්නේ අර නිමිති අනුයන්ජන නොගැනීමෙන් කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මෙතන අධිශීල ශික්ෂාවක් තිබෙනවා. ඊළඟට අධිචිත්ත ශික්ෂාවට මේක උපකාර වෙන්නේ දුටුවේ දුටුමතින් නතර වෙනවා නම් ඒ පිළිබඳ විතර්ක කරන්න යන්නේ නැතිව නීවරණ ප්‍රහාණයට මඟ සලස ගන්නවා. මොකද නීවරණ අරගෙන ඉන්නේ මේ විතර්කයි. එතකොට අධිචිත්ත ශික්ෂාවට සමාධියට අදාළ කොටසක් මෙතනම තියෙනවා. සීල සමාධි. ඊළඟට අධිපඤ්ඤා. මේක ගැන විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මෙතන අධිපඤ්ඤා හැටියට ගත යුත්තේ කොහොමද? ඇත්ත වශයෙන්ම අර මඤ්ඤණා ප්‍රපංච වලින් මිදීමයි. දුටුවේ දුටුමතින් නැතර වුණොත් මූලපරියා සූත්‍ර ආදී අපි දැක්වූ අර අතු ඉතිආදීට යම වලකිනවා. දිට්ඨිය වස්තුත්වයෙන් අරගෙන දෙයක් හැටියට අරගෙන එය තුල එයින් එය මගේ ආදී වශයෙන් ප්‍රපංච කිරීම නතර වෙනවා. මඤ්ඤණා ප්‍රපංච ආදීන් සිත මුදා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා අස්කන් නාසාදී ආයතන 6ම පාළුගම් වගේ කියලා. ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියනවා. මේ අස්කන් නාසාදී හැම එකක්ම ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින් ශූන්‍යයි. ආත්මයකුත් නෑ මෙතන ආත්මයට අයිති දෙයක්කුත් නෑ. ඒ නිසා හරියට පාළුගම් වගේ. ඔක්කොම මේසු පලා ගිහිච්ච නිකම් පාළුගම් වගේ. අන්නේ පාළුගම් තත්වයෙන් සලායතනයම සැලකීමට උපකාර වන උපදේශයක් තමයි දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති. දුටුයෙහි දුටු මාත්‍රයේම පමණයි. ඇසුෙහි ඇසු මාත්‍රයේම පමණයි. අන්නේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන කියන මේ අතිපඤ්ඤාව පඤ්ඤාව දියුණු වීමට උපකාර වන කොටස් මොනවද කියලා. මේ විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රපංචයෙන් කෙරෙන්නේ එක්තරා විදිහක දිගින් දිගට ගනුදෙනු කිරීමක්. දිට්ඨ සුතමුත ආදීන් දිගින් දිගට ගනුදෙනු කිරීමක් මෙතන නෑ එතකොට. ඒ වගේම දිට්ඨේ දිට්ඨමත්තං භවිෂ්‍යති. සුතේ සුතමත්තං භවිෂ්‍යති. මුතේ මුතමත්තං භවිෂ්‍යති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. ආදි වශයෙන් ගැනීම නිසා අර තම්මයතාව එය මගේ යකින් හැඟීමක් නැති වෙලා යනවා. ඒකම මමත්වයේ අස්මිමානයේ ඊළඟට අර ප්‍රපංචයට උපකාර වන දේවල් සියල්ලම ඒකම නැති වෙලා යනවා. ප්‍රපංච නිරෝධය, භව නිරෝධය, දුක්ඛ නිරෝධය මේ හැම එකකටම උපකාර වන අර අස්මිමාන කුණ්‍ය ගැලවීම සිදු වෙනවා මේ ශික්ෂණය නිසා. එතකොට ත්‍රිවිධ ශික්ෂාම මේ දේශනාවේ අඩංගු බව අපට මේ අනුව හිතා ගන්න පුළුවන්. මේ විදිහට බුදු පියාණන් වහන්සේ ත්‍රිවිධ ශික්ෂාම ඉදිරිපත් කළාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අර නතේන නතත්ථ නේවිධ නහුරං නෝභයමන්තරේ කියලා ප්‍රකාශ කරලා පෙන්නනවා. මේ ත්‍රිවිධ ශික්ෂා මාර්ගයේ ගමන් කරලා බාහ්‍ය දාරුචීරිය තාපසයාණන්ගේ නුවණ මුහුකුරා ගියාට පස්සේ තමයි බුදු පියාණන් වහන්සේ එවිට ඔබ එින්නවන්නේ. එින්නවන්නේ නම් ඔබ එහිනවන්නේ. ඔබ එහිනවන්නේ නම් ඔබ මෙතනත් නැත, එතනත් නැත, ඒ දෙක අතරත් නැත. නියම දුකේ කෙලවරයි කියලා අර භව නිරෝධය වූ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි එතනින් ප්‍රකාශ කරන්නේ. මුළු මහත් ධර්මයම එක්තරා විදියකට හකුළු වල දක්වන වටිනා සූත්‍රයක් හැටියට මේ සූත්‍රය දක්වන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මේ උපදේශය දෙනවත් එක්කම බාහ්‍ය දාර්ශනික තාපසයාණන්ගේ සිත එකෙනෙහිම සියලුම ආශ්‍රයයන්ගෙන් මිදුණ බව සඳහන් වෙනවා. තාවදේව කියලා කියනවා. එකෙනෙහිම සිත මිදුණ ආශ්‍රයයන්ගෙන්. ඊළඟට අපි ආයෙත් උදාන පාළියේන මේ කතා ප්‍රවෘත්තියට යමු. අර විදිහට බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ
බොහොම ඇවිකිලි කරලානේ මේ ධර්මදේශනාව ලබා ගත්තේ. ඒකේ නියම ප්‍රතිඵලات නෙලා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ ආයිමත් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා. ඒ එක්කම වාගේ වැඩි වෙලාවක් යන්න කලින් කුඩා වසුපැටියෙක් ඇති එළදෙනා මේ බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේට ඇනලා ජීවිතක්ෂයට පත් කළා. බුදු පියාණන් වහන්සේත් පිණ්ඩපාතේ වළඳලා භික්ෂුන් වහන්සේලා පිරිසකුත් එක්ක ආයිමත් ඒ පැත්තෙන් වඩින අතරේ දැක්කා. මේ බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේගේ මృతදේහය දැකලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා මේ සිරුර ඇඳක තබලා ගෙනහිලා ආදාහනය කරන්න. ආදාහනය කරලා එතන ස්තූපයක් ගොඩනගන්න කියලා. මේ කාලක්‍රියා කරලා ඉන්නේ නුඹලගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කියලා ප්‍රකාශ කළා. එතකොට සංඝයා වහන්සේලාත් ඒ අනුව බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේගේ ශරීරය අරගෙන ගිහිල්ලා අර විදිහට ආදාහන කරලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ කාරණේ ප්‍රකාශ කළා. අපි දැන් මේ කඩේට නිම කරලා යාවේ කියලා. ඊළඟට ප්‍රශ්නයක් ඇහුවා මේ බාහ්‍ය දාර්ශනික මිය ගියාට පස්සේ කොහාටද ගියේ කියලා. කා ගති කෝ අபிසම්පරායෝ කියලා ප්‍රශ්න කළේ. බාහ්‍ය දාර්ශනිකයේ ගතිය කුමක්ද? ගතිය කියලා කියන්නේ ගිය තැන. කුමක්ද? අபிසම්පරායෝ පරලෝක තත්ත්වය කුමක්ද? මරණින් මතු තත්ත්වය කුමක්ද? කියලා ওই විදිහට ප්‍රශ්න කළා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි බාහ්‍ය දාර්ශනික පඬිතයි. මට මේ ධර්මය උගන්වන්න කියලා වැඩි කරදර කළේ නෑ. ඒ ධර්මය අනුව පිළිපැද්දා. බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා ප්‍රකාශ කරලා ඊළඟට උදාන ගාථාවකුත් වදාලා. යත්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාධති නතත්ථ සුඛාජෝ තන්ති ආදිච්චෝ නප්පකාසති නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නවිජ්ජති යදාච අත්තනා වේදි මුනි මොහණේන බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති. මේ ගාථාව ගැන පරමත්ත දීපණී උදාන අටුවාව පුදුම විදිය අර්ථ විවරණයක් දෙන්නේ. මේ ගාථාවේ අදහස ඉස්සෙල්ලා අපි සලකලා බලමු. සාමාන්‍ය වශයෙන් යථාපෝච පඨවි තේජෝ වායෝ නගාධති යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතය ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද නතත්ථ සුඛා ජෝතන්ති එතන තරු නොදිලේ ආදිච්චෝ නප්පකාසති සූර්යයා අප්‍රකටය සූර්යයා එළිය නොවිහිදුවයි කියන එකයි නතත්ථ චන්දිමා භාති එතන හඳ ශෝභමාන වන්නේ නැහැ සඳ එළිය විහිදුවන්නේ නැහැ සම්මු තත්ථ නවිජ්ජති එතන අන්ධකාරියුත් නැහැ එදා චත්තනා වේදි මුනි මොණේන බ්‍රාහ්මනෝ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ නම් වූ ඒ රහතන් වහන්සේ ඒ මුනිවරයා යම් අවස්ථාවක චතුරාර්ය සත්‍ය පිළිබඳව මෝන නම් වූ ප්‍රඥාවෙන් තමාම ප්‍රත්‍යක්ෂ කරගත්තේ වේද අත රූප අරූපාච සුඛ දුක්ඛ පමුච්චති එවිට රූපේනොත් අරූපේනොත් සැපේනොත් දුකෙනොත් මිදෙනවා ඔය විදිහටයි ගාථාවේ අර්ථය මේ ගැන දීර්ඝ විග්‍රහයක් කරන අටුවාව අපට අවශ්‍ය කොටස විතරක් ප්‍රකාශ කරමු පුදුම විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා කියලා අපි කිව්වේ අටුවාව මේ ගාථාව තෝරන්නේ හරියට අර බාහ්‍ය දාරුකීරිය රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට වෙන එකක් තබා නිබ්බාන ගති කියන වචනය පවා යොදනවා අපි හිංගල කරලා කිව්වොත් බාහ්‍ය රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු නිවන් ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට ඒ තැන පුතුජණෙහි දුබ්බිඤ්ඤයෝ පුතග්ජනයන්ට තේරුම් ගන්න බැරි තැනක්. ඊළඟට ඒකේ ලක්ෂණ හැටියට දක්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ එතන නැහැ. ඉරත් නැහැ. හඳත් නැහැ. තරුත් නැහැ. ඒ වගේ එතන පඨවි ආපෝ තේජෝ වායෝ නැතිමක් නිසාද අසංකත වූ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ සංකත ධර්ම කිසිවක් නැති නිසා. මේ පඨවි ආපෝ ආදී නැtei කියලා තියෙනවා. ඊළඟට එතන ඒ කියාවු අద్భుත තැන. ඉරකුත් නැහැ. හඳකුත් නැහැ. තරුත් නැහැ. ඊළඟට අර තමෝ තත්ත්ව නවිජ්ජති. එතන අඳුරක් නැත කියලා කිව්වෙමක් නිසාද කියන ප්‍රශ්නය නඟලා. ඒකට උත්තරයකුත් දෙනවා. මක් නිසාද එතන අන්ධකාරයක් නැහැයි කියලා ප්‍රකාශ කළේ? එහෙම කියලා තියෙන්නේ අටුවාව කියන හැටියට දැන් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් ඉරත් හඳත් තරු ආදියත් නැත්නම් එතන අන්ධකාරයක් තිබෙන්න ඕන කියලා.
නම් කොයි තරම් පුදුමද කියතොත් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව අර විදියට ඉරත් හදත් නැති වුණාට මොකද එතන අඳුරකුත් නැහැ. ඉරහඳ තරු ආදී නැත්නම් කෙනෙකුට සැකෙන්න පුළුවනි. මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව ලෝකාන්තරය වගේ මහා අන්ධකාර තැනක් කියලා. මේ සැකය වැළැක්වීමටය මෙතන මේ බුදු පියාණන් වහන්සේ එහි අඳුරක් නැත කියලා විශේෂයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අටුවාව කරන විස්තරයට අනුව අපිට නිගමනය කරන්න ඉඩ දීලා තියෙන්නේ අර ඉරහඳ තරු නැති නමුත් මෙතන නමුත් කියන වචනේ අපි අවධාරණය කරනවා යම් කිසි හේතුවක් නිසා. ඉරහඳ තරු ආදී නැති නමුත් එහි අන්ධකාරයක්ද නැති කියලා. ওই විදිහට අටුවාව තෝරනවා. මේ දේශනා මාලාවේ මෙතෙක් අපි ඉදිරිපත් කළ විවරණ මාර්ගයට අනුව මේ අටුවාමකින් ටිකක් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපට. මේ ගාථාවේ යත්ත ආපෝච පඨවි ආදී වශයෙන් මෙතන මේ කියන යම් තැන බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ ගිය තැන නොවේ. මරණින් පස්සේ ගිය තැනක් නොවේ. අටුවාව හිතාගන්නේ මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා ප්‍රකාශ කළේ අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දීමට කියලා. අර භික්ෂුන් වහන්සේලා ඇහුවේ බාහ්‍ය දාර්ශනික ගිය තැන කුමක්ද? මරණින් මතු තත්ත්වය කුමක්ද කියලා. නම් මේක හොඳට සැලකිල්ලෙන් කියවලා බැලුවාම තේරෙනවා. ඒ භික්ෂුන් මේ ප්‍රශ්නේ ඇසුවේ Taman ඒ ගෙනහිල්ලා දැව්වේ රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරයක් බව නොදත් නිසා. එහෙම දැනගත්තා නම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්දි ප්‍රකාශ කළේ. කලින් ප්‍රකාශ කරනකොට එතෙන්දි ප්‍රකාශ කළේ බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා. මට කරදර නොකර බාහ්‍ය බොහොම ඉක්මනින්ම පිරිනිවන් පෑවා කියලා. ඉන්නේ ඒකයි පිළිතුර. අර සංඝයා වහන්සේලා ප්‍රශ්නෙට පිළිතුර බාහ්‍ය පිරිනිවන් පෑවා කියන එකයි. පිරිනිවන් පෑවයි කිව්වට පස්සේ ඉතින් තේරුම් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා ධර්මඥානය ඇති නිසා අපි අහපු ප්‍රශ්නයම වැරදි කියලා. එතකොට මේ ගාථාව ඊට අමතරව බුදු පියාණන් වහන්සේ වදාළ එක්තරා ප්‍රීති වාක්‍යයක්. ඒ විදිහේ උදාන ගාථා කොටිකුත් තියෙනවා. ඒ කලින් ප්‍රකාශ කළා උදාන පාළියේන ගාථා බොහොම ප්‍රවේශමෙන් ඕන විග්‍රහ කරන්න. මක් නිසාද? අතාන්තරයට වඩා හුඟක් ඈතට විහිදලා යනවා. මුළු මහා ධර්ම සාගරයෙන්ම කිමිදෙනවා. මේ එක ගාථාවක් ඇති පොත නම් බොහොම පොඩි. ලොකු පොතක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රීති වාක්‍යයක් මේක. මේක පිළිතුරු නොවේ කොහේ ගියාද කියන එකට. එහෙමනම් කොහොමද අපි මේ යත්ත කියන එක තේරුම් ගන්නේ? ඒකට දැනටමත් අපි සාධකයක් ඉදිරිපත් කරලා තියෙනවා. අර අනිදස්සන විඥානය පිළිබඳව අපි 7 වෙනි දේශනාවේදී පමණ විග්‍රහයක් කළා. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ මොකක්ද? බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ ගිය තැන නොවේ. බාහ්‍ය රහතන් වහන්සේ මෙලොවදීම දිත්තේව ධම්මේ ප්‍රත්‍යක්ෂ කරගත් අසත්ඵල සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත් අනිදස්සන විඥාන තත්ත්වය. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පභං එත්ත ආපෝච පඨවි තීජෝ වායෝ නගාති. යන ගාථාපද අපි මතක් කරගනිමු කේවඩ සූත්‍රයෙන්. ඒකේ 3 වෙනි පදයෙන් අපිට පිළිතුරු ලැබෙනවා. මෙන්න මේ යත්ථ කියන එකට. බාහ්‍ය සූත්‍රයේ මුල් පදයේ තියෙන්නේ යත්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාති කියලා. කේවඩ සූත්‍රයේ ගාථාවේ මේ පදයෙන් පිළිතුරු ලැබෙනවා ඒකට. එත්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාති. ඒ කියන්නේ අර මුල් පදයෙන් කියපු අනිදස්සන විඥානය කියන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං. එත්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාති. කියලා කේවඩ සූත්‍රයේ ගාථාවේ සඳහන් වෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ තැන කුමක්ද කියලා. අනිදස්සන විඥානය. අපි දැනටමත් බොහොම විස්තර කරලා තියෙනවා. අර සතර මහා භූතයින් පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ මේ විඥානය. හොල්මන් කරන්නේ. එතකොට ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි. ඉරත් හදක් තරුත් ගැන මේ මොකක්ද ප්‍රකාශ කරන්නේ? ඒ කියවපු අනිදස්සන විඥානයේ නතත්ත සුඛායෝතන්ති. තරු දිලිසෙන්නේ නැත. ඉරත් ප්‍රකටව බබලන්නේ නැත. හදත් එළිය විහිදුවන්නේ නැත. ඒ වගේම අන්ධකාරියුත් එතන නැත. මේව අපි කොහොමද තෝරගන්නේ? මෙතන අපි කිටියෙන් සඳහන් කළොත් මුලදීම බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ අනන්ත වූ හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ හැම පැත්තෙන්ම ආලෝකය ඇති අනන්තං සබ්බතෝ පභං.
අනිදස්සන විඥානයේ ප්‍රභාවයෙන් ඒ ප්‍රභාව නිසාම අර කියාවු ඉරහඳ තරුවාගේ නිෂ්ප්‍රභාවන බව. නිෂ්ප්‍රභා කියන වචනය සමාජයේ නම් තියෙන්නේ ඉහළ උසාවියේ තීන්දුවකින් පහළ උසාවියේ තීන්දුවක් නිෂ්ප්‍රභා වෙනවා වගේ එකක්. එහෙම එකක් නෙවෙයි මෙතන. ආලෝකයෙන්මත් නිෂ්ප්‍රභා වෙන ස්වභාවයක් තියෙනවා. අපි ඒක අර දේශනා කීපයකදී එළියට ගත්තු සිනමා දර්ශනයෙන් පැහැදිලි කළා. කෙටියෙන් සාහිත්‍ය සලකලා බැලුවොත් සිනමා දර්ශනයක් නරඹන්නන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ තිරේ මත වැටෙන පටු ආලෝක ධාරාව කෙරෙහි. මේ නරඹන්න අර සිනමා දර්ශනයේ හැටියට සලකන චිත්‍ර දකින්නේ ඒ පටු ආලෝක ධාරාවත් අවට ඇති ඝන අන්ධකාරයත් පිට කරගෙනයි. මේ දෙවෙනි කාරණයක් ඉතා වැදගත්. ඒ රූප පෙනෙන්නේ අර ආලෝක ධාරාව නිසාම පමණක් නෙවෙයි. අවට ඇති ඝන අන්ධකාරයත් උපකාර කරගෙනයි. ඒ බව හෙළි වෙන්නේ අර ශාලාව ඒකාලෝක වුණ විටයි. ඒ ශාලාව ඒකාලෝක වුණොත් හදිසිය දොර කවුරු ඇරීමෙන් හෝ වෙන කිසි ආලෝක ක්‍රමයකින් හෝ පිටි ගමන් ආලෝකවත් වුණ හැටි අර තිරේ මත වැටෙන චිත්‍ර විවර්ණ වෙලා මැකිලා යනවා. අර කලින් වැටුණ ආලෝක ධාරාව නිෂ්ප්‍රභා වෙනවා. ලොකු ප්‍රභාවකින් ඊට අඩු ප්‍රභාවක් නැති වී යාමයි මේ නිෂ්ප්‍රභා කියන වචනේ අර්ථය. දැන් එතකොට මේ සිනමා දර්ශනය සමහර විට රුචි නොවන්න පුළුවනි. හැමතිස්සෙම සිනමාව ගැන කතා කිරීම නැත්නම් ගීත වාදිත හැටියට හිතන්න පුළුවනි. ඒ නිසා අපි කල්පනා කරලා බලමු මේ සිනමා දර්ශනයේ ශාලාවකට සීමා වුණ දෙයක්ද කියලා. අප ඇස් ඉදිරිපිට තියෙන ලෝක සිනමාවෙත් මේ විදියම දෙයක් සිද්ධ වෙනවා. මේ විදියම නිෂ්ප්‍රභා වීමක් සිද්ධ වෙනවා. හන්දෑ අහසේ තරු පායාගෙන එනකොට අපි ඒ සාන්නෙඩියෙන් යන්තමින් රූප දකින්න පටන් ගන්නවා. අන්ධකාරයෙන් අතරේ හොඳට තරු පායලා තියෙනකොට යන්තමින් අපට රූප පේන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් හඳ පායනවා. එතකොට තරු වලට යන කල දසා මොකක්ද? තරු වල දීප්තිය නැగిලා යනවා. තරු නිෂ්ප්‍රභා වෙනවා. ඊළඟට අපි රාත්‍රී කාලේ හඳේ සෞම්‍ය එළියෙන් සුන්දර ලෝකයක රූප දකිමින් සිටිනවා. රැය ගෙවි යනවා. ඉර උදා වෙනවා. එතකොට මොකද වෙන්නේ? හඳේ කාන්තිය යනවා අර සූර්යාගේ තේජසින්. හඳ නිෂ්ප්‍රභාව. ඊළඟට අපි දවල් කාලේ නිසකන්දමින්ම ඉරේලිය තියෙනවා නම් අපිට සැකයක් නැහැ පෙනෙන රූප පිළිබඳව. නිසකන්දමින්ම ප්‍රකට ලෙසම අපාවට තියෙන නොයෙකුත් විචිත්‍ර වෛවර්ණ රූප මේ ලෝක සිනමාවෙන් ආරම්භමින් සිටිනවා දවල් කාලේ. බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ආර්ය ශ්‍රාවක කෙනෙකුගේ චිත්තසංතානයේ ආගන්තුක උපක්ලේශීවත් වෙලා නයිසර්ගික ප්‍රභාස්වර බව මතුණා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? අරුත් නිෂ්ප්‍රභා වෙනවා. හඳත් නිෂ්ප්‍රභා වෙනවා. ඉරත් නිෂ්ප්‍රභා වෙනවා. තරු එළියෙන්, හඳ එළියෙන්, ඉර එළියෙන් පෙනෙන රූපත් විවර්ණ වෙලා නැකිලා යනවා. ඒ රූපවලම සෙවණැල්ලක් වන අරූපයත් නැකිලා යනවා. අපි කියවර දේශනයේදී ප්‍රකාශ කළා මේ රූපයත් ආකාශයත් චිත්‍රයත් පසුබිමක් වගේ. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ආකාශයේ අර පසුබිම. අර සිනමා දර්ශනය අපිට ලස්සනට පෙනුනේ අන්ධකාරය නිසා. ඒ අන්ධකාරයේ එක එක මට්ටම් තමයි අපි අර තරු එළිය, හඳ එළිය, හිරු එළිය කියලා ප්‍රකාශ කරන්නේ. ලෝකයා හිතන්නේ හිරු එළිය ලැබුණාම ඇස් තියෙනවා නම් පෙනෙන්න ඕන කියලායි. ඊට එහාට හිතන්න ශක්තියක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා හිරු එළියටත් වැඩි ප්‍රභාවයක් ලෝකයේ තියෙනවා කියලා. නත්ති පඤ්ඤා සමාභා. ප්‍රඥාව හා සමාන ආභාවක් නැහැ. අපි කලින් අවස්ථාවක දේශනාවක ප්‍රකාශ කළ සූත්‍ර පාඨයක් බුද්ධ දේශනාව අපි නැවතත් සිහියට නගා ගන්නවා. චතස්සෝ ීමා භික්ඛවේ පභා කතමා චතස්සෝ චන්ද පභා සූර්ය පභා අග්ගි පභා පඤ්ඤා පභා ීමා කෝ භික්ඛවේ චතස්සෝ පභා ඒත දග්ගම් භික්ඛවේ ීමාසං චතුන්නම් පභානං යදිදං පඤ්ඤා පභා. මහණෙනි මේ ප්‍රභාව හතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද? චන්ද්‍ර ප්‍රභා, සූර්ය ප්‍රභා, අග්නි ප්‍රභා, ප්‍රඥා ප්‍රභා. මේවායේ මහණෙනි ප්‍රභා හතර. මහණෙනි ප්‍රභා හතර අතුරින් මේම ශ්‍රේෂ්ඨය එනම් ප්‍රඥා ප්‍රභාව. දැන් එතකොට අපිට පේනවා අර රූපාරූප මැකිලා යන්නේ මක් නිසාද කියලා.
මේ ප්‍රඥාවේ තියෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන විනිවිද යන ස්වභාවය. රූප පෙනෙනකොට රූපයත් එක්කම එතන හේවණලි පෙනෙනවා. හේවණලි පෙනීමෙන්ම පේනවා එතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය දුර වෙලා නැති බව. හැම පැත්තෙන් ආලෝකයක් වැටෙනවා නම් හේවණල්ලක් නැහැ එතන. ඒ ආලෝකයේ විනිවිද යන ස්වභාවයක් එක එකක් නම් එතන රූපයක් නැහැ. එතකොට රූපයත් අරූපයත් මුල් කරගෙන ආයි ලෝකයේ සැප දුක් කියලා දෙයක් තියෙන ලෝකයක සැප දුක් විඳිනවා. ඒකට අපිට දැන් බාහ්‍ය සූත්‍රයේ ගාථාව අටුවාමකින් ඉවත් වුණාට මොකද? ඊට වඩා සමහර විට අර්ථවත් විදියට තේරුම් කරන්න පුළුවන්. අපි නැවතත් මේ ගාථාව ඒ නිසාම ප්‍රකාශ කරමු. යථාපෝච පඨවි තේජෝ වායෝ න ගාධති නතත්ථ සුක්ඛාජෝ තන්ති ආදිච්චෝ නප්පකාසති නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නවිජ්ජති යදා චත්තනා වේදී මුනි මොණේන බ්‍රාහ්මනෝ අත රූප අරූපාච සුඛ දුක්ඛා පමුච්චති. සම්පූර්ණයෙන්ම ගාථාවේ අර්ථය අපට දක්වන්න පුළුවන් මේ විවරණ ක්‍රමය අනුව. ඒ වගේම අපි සාධක වශයෙන් ප්‍රකාශ කරන්න ඕන. දැන් අටුවාවේ ඉරහඳ තරු පිළිබඳව කරන විවරණයේ අඩුපාඩුව වැඩියක් පිනින්න සාධක කීපයක් අපිට මේ ගාථාවෙන්ම උපුටලා දක්වන්න පුළුවන්. අටුවාවේ ප්‍රකාශ කළේ අර අනුපාදීයස නිබ්බාන ධාතු නම් යම්කිසි ගූඪ තැනක ප්‍රත්‍යඥයින්ට තේරුම් ගන්න බැරි යම්කිසි গুপ্ত තැනක ඉරහඳ තාරකාදී නැති බවයි මේ ගාථාවෙන් කියන්නේ කියලා. නමුත් මේ ගාථාවේ ඇත්ත වශයෙන් මේ ඉදිරිය තිබෙන පද ඒ ක්‍රියාපද ඉරහඳ තාරකා නැති බව කියනව නෙවෙයි. ඊට වැඩිය යමක් කියනවා. නතත්ත සුක්ඛා ජෝතන්ති. තරු දිලිසෙන්නේ නැහැ. තරු දිලෙන්නේ නැහැ. තරු ඇත්ත වශයෙන්ම නැත්නම්. ඒකට වෙන පාළි වචනයක් දාන්න පුළුවන්. නදිස්සන්ති. එහෙම නැත්නම් නවිජ්ජන්ති ආදී වශයෙන්. පිනින්නේ නැහැ. විද්‍යමාන වෙන්නේ නැහැ. ඉරහඳ ආදී පිළිබඳවත් මේ විදිහට දාන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඉඳලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ආලෝකයේ එළිය විහිදීම, බබලීම, දීප්ති අංගවන ක්‍රියාපද කීපයක්. නතත්ථ සුක්ඛාජෝ තන්ති. එහි තරු දිලිසෙන්නේ නැහැ. ආදිච්චෝ නප්පකාසති. සූර්යයා ප්‍රකට වන්නේ නැහැ. ප්‍රකටව ආලෝකයේ විහිදුවන්නේ නැහැ. නතත්ථ චන්දිමා භාති. චන්ද්‍රයා ශෝභමාන වේලිය විහිදුවන්නේ නැහැ. මක් නිසාද? මේවා නිකමට ප්‍රකාශ කරපු දේවල් නෙවෙයි. මේක ප්‍රීති වාක්‍යයක්. මේ කියාපු උදාහරණ ගත්තාම ගැඹුරු ප්‍රීති වාක්‍යයක්. අර ගුඪ ධර්මයක් ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. අපි කලින් නමුත් කියන වචනයක් ගැන විශේෂ අවධාරණයක් කළා. අර අටුවා විග්‍රහයේදී. දැන් මේකේ වැදගත්කමයි අපි ඊළඟට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාවේ තියෙන ඊළඟ ප්‍රහේලිකා පදයක් හැටියට අටුවාව ඉදිරිපත් කරලා තියෙන්නේ තමෝ තත්ථ නවිජ්ජති කියන පදේ. අන්ධකාරයක් එහි නැත. මේක අටුවාවට ලොකු ගැටලුවක්. අර විදිහට ඉරහඳ තාරකාවක් නැත. ඉරහඳ තාරකාවක් නැතිනම් එතන අන්ධකාරයක්ද නැත. අපි මේ ප්‍රකාශ කළ නිෂ්පභාවන ධර්මතාවට අනුව කල්පනා කරලා බැලුවහම කියන්නේ වෙන්නේ හාත්පසින්ම වෙනස් විවරණයක්. ඒ අනිදර්ශන විඥානයේ ආලෝකයේ තිබෙන නිසාම ඉරහඳ තාරකා අප්‍රකටයි. නමුත් කියන එක නෙවෙයි. දැන් නිසා කියන එකයි යොදන්නේ. අර සබ්බතෝ පබ ස්වභාවය නිසායි එතන අන්ධකාරයක් නැත්තේ. අර තරු ආදිය දිලිසෙන්නේ නැත්තේ. ඔන්න ඔය විදිහට අපිට එතකොට මේ උදාන ගාථාවෙනු ඊටාත්ම වටිනා කාරණා රාශියක් හෙළි වෙනවා. ඒ ධර්ම උපදේශයෙන් පමණක් නෙවෙයි. මේ ගාථාවෙනුත් අපේ මාතෘකාවන නිබ්බාණය පිළිබඳව ලොකු එළියක් ලැබෙනවා. මේ නිබ්බාණ කියන එක මේ අනුපාදිත නිබ්බාණ ධාතු කියලා අටුවාව බොහෝ විට තෝරන මේ අරුම පුදුම තැන. ඇත්ත වශයෙන්ම මේ අපේ සිතයි. මේ සිතේ ප්‍රභාස්වර බව දැක්වීමට බුදු පියාණන් වහන්සේ දුන් වචන කීපයක් මේ. ඇත්ත වශයෙන් මේ ඵල සමවතේදී සිදුවෙන්නේ කුමක්ද? ලෝකයාමියාවට තියෙන දේ දකින්නේ පටු ආලෝක ධාරාවක් මගින්. අස්කන්නාසාදී ඒ ආයතන හයින්. ඒ වයින් පෙන්වන දේවල් ලෝකයා දකින්නේ. මේ ප්‍රඥා ප්‍රභාව උදා වුණාම යම් කිසි సంతානයක අර සලආයතනෙ නිරුද්ධ වෙනවා. ඒ සලආයතන නිරෝධය දැන් අපි කියවු වචන කීපයකින් ප්‍රකාශ කරන්න පුළුවන්. නාම රූප නිරෝධය, විඥාන නිරෝධය, සලආයතන නිරෝධය මේ කොයි වචන වලින් කියවත් අර ප්‍රත්‍යක්ෂයමයි. මේ සලආයතන නිරුද්ධ වුණාට මොකද? යම් කිසිවක් නොදකින්නව නෙවෙයි එතන. ඒ දකින්න දේ තමයි ඔය ශූන්‍යත්වය. ලෝකයේ පිළිබඳ ශූන්‍යත්වය. ශුන්‍යෝ ලෝකෝ කියලා ඇත්ත වශයෙන් ප්‍රකාශ කෙරෙන්නේ අර කියාපු ලෝකයේ ඇතේ කියලා හිතාගන්න රූප ආදිය.
ඒ හැම එකක්ම ප්‍රඥාව හමුවේදී විනිවිද යනවා. ඒවා අප්‍රකට වෙනවා. අන්න ඒ විදිහට ගත්තාම අපිට මේ බාහ්‍ය සූත්‍රයෙන් ධර්ම කාරණා රාශියක් මතු කරගන්න පුළුවන්. ඊළඟට තවත් මේකට සමාලෝචනාත්මක වශයෙන් යම් කිසිවක් ප්‍රකාශ කළොත් මේ සූත්‍රය අපට පෙනෙනවා ඇත්ත වශයෙන්ම අර ධර්මයේ ස්වාක්ඛාත සංදිත්තික අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ඒ ෂඩ්ගුණය. අපි ඒකට ෂඩ්ගුණය කියලා කියමු. ඒ ගුණ 6 ඊ타ත්ම පුදුම අන්දමින් විදහාපාන සූත්‍රයක් තමයි මේ බාහ්‍ය සූත්‍රය. මීට කලින් දේශනාවකදී අපි උපමාවක් හැටියට දැක්වුවා උදෑසන හිරු රැසේ දිලෙන දිලිසෙන පිළිබිඳුවක්. බොහොම පොඩි උපමාවක්. වැලක හෝ කොළයක හෝ එල්ලෙන විතා කුඩා පිළිබිඳුවක් තුලින් සූර්යාගේ දේදුණු වර්ණ සංකලනය දැකීම ඊ타ත්ම සීරුවෙන් කළ යුතුය. සූර්යාට මුණ දාලා හිටගත්තු පමණින් එහෙම නැත්නම් ඉඳගත්තු පමණින් ඒ පිළිබිඳුව තුලින් සූර්යාගේ ෂඩ් වර්ණය ඒ දේදුණු වර්ණ සංකලනය දකින්න බෑ. ඒ සඳහා යම්කිසි දෘෂ්ටි කෝණයක් ඕන. නියම දෘෂ්ටි කෝණය අනුව හරියට නිසි එල්ලය අල්ලලා බැලුවොත් තමයි අර පිළිබිඳුව තුලින් දේදුණු වර්ණය දකින්න පුළුවන් වෙන්නේ. දේදුණු පායනකම් ඉන්න ඕනේ නැහැ. ඒක තුලින් දකින්න පුළුවන් දේදුණු වර්ණය. හැබැයි හරි දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට මේ ගැඹුරු සූත්‍රවල අර්ථ ප්‍රත්‍යවේක්ෂාවට උපකාර වෙනවා. ගම්භීර සූත්‍රාර්ථ ප්‍රත්‍යවේක්ෂාව මේ සම්මාදිට්ඨිය හරිගස්ස ගන්න උපකාර වෙනවා. සම්මාදිට්ඨිය නැති තැන සීලය සීලබ්බතයට නැඹුරු වෙනවා. සමාධිය මිච්ඡා සමාධියට ඇදිලා යනවා. ඇත්ත වශයෙන්ම සමහර විට කෙනෙක් අර හිරු දෙසට මූණලා ඉඳගත්තා වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දිහාවට හැරිලා හිටියත් සරණ ගමන මාත්‍රයෙන් ලැබෙන දායාදයක් නොවේ සම්මාදිට්ඨිය. උත්සාහයෙන් සැලකිල්ලෙන් දියුණු කරගත යුතු දෙයක්. කිලින් කරගත යුතු දෘෂ්ටියක්. දිඨුජ්ජු කම්ම කියලා කියන්නේ. එතකොට කොයිතරම් කාලයක් බද්ධ පරියන්කේන්ම මේ බුද්ධ සූර්යයා දෙස බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මයේ ෂඩ් වර්ණය දකින්න බෑ. නියම දෘෂ්ටි කෝණිය සමහර විට අඟලකින් 100කින් කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය වෙනසක්. මේ වෙනස කළා නම් එකෙනින්ම තාවදීව අර බාහ්‍ය රහතන් වහන්සේ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ් වර්ණය දකිනවා. එතකොට මෙන්න මේකයි ධර්මතාව. අර සම්මාදිට්ඨිය වැදගත්කම් විශේෂයෙන් ප්‍රකාශ කළේ මක් නිසාද? මේකල බොහොම දෙනෙක් අතර යම්කිසි විදියක පටලැවිලක් තියෙනවා. හදාගත්තු පටලැවිලක් තියෙනවා. ත්‍රිවිධ ශික්ෂාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨියත් කොහොමද කළපන්නේ කියලා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ. ත්‍රිවිධ ශික්ෂාව කියලා ගත්තාම සීල සමාධි ප්‍රඥාව අගටයි තියෙන්නේ. ඉස්සෙල්ලා සීලය පුරාගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩනවා. සමාධිය වඩාගෙන ගිහිල්ලා අන්තිමට තමයි ප්‍රඥාව. එතකන් හිතන්න ඕනේ නැහැ ප්‍රඥාව කියන්නේ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නෙවෙයි කියලා තියෙනවා. සම්මාදිට්ඨිය මුලට. වෙන එකක් තමයි බුදු පියාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීක සූත්‍රයේ පුනපුනා නැවතත් අවධාරණාත්මකව ප්‍රකාශ කරනවා. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා. මානෙනි එහිලා සම්මාදිට්ඨියම පූර්වාංගමය පෙරට වෙනවා කියලා. වෙන එකක් තමයි සීලාදී ගුණ ධර්ම පිළිබඳව ප්‍රකාශ කරන ඡේදවලක් තියෙනවා. සම්මාදිට්ඨි පුබ්බංගම. සීලාදී දේවල් පිළිබඳව පවා හොඳට බැලුවොත් මහා චත්තාරීක සූත්‍රයේ ප්‍රකාශ වෙනවා සම්මාදිට්ඨිය පූර්වාංගමයි. එතකොට අපි කොහොමද මේක ගලපන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලටම දාලා තියෙන්නේ පඤ්ඤා කොටසට ආйти මේ සම්මාදිට්ඨිය. ඒක බොහොම ප්‍රකට කාරණයක්. සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥා ස්කන්ධයට ගැනෙනවයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන ශීලස්කන්ධයට හසු වෙනවයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා සමාධි ස්කන්ධයටයි කියලා. ඉතින් ওই විදිහට ඉස්සෙල්ලම ප්‍රඥාව, ඊළඟට ශීලය, ඊළඟට සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. නම් මේ ස්කන්ධ තුන ගැන බලනකොට ශීලය මුලට, සමාධිය දෙවෙනි, ප්‍රඥාවට. මෙතෙන්දිත් අපට උපකාර වෙනවා මැදුම් සංගයේ චූල වේදාල සූත්‍රයේ ධම්මදින්න රහත් මෙහින් මාංශේ විසාක උපාසකතුමාට දෙන පිළිතුර. විසාක උපාසකතුමා ධම්මදින්න රහත් මෙහින් මාංශයෙන් විමසනවා ආර්යාවිනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ ත්‍රිවිධ ස්කන්ධය
සීල සමාධි ප්‍රඥා සංග්‍රහිත වුණාද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෙන් ආරෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වුණාද? ඒ කාලෙත් මේ විදිහේ ප්‍රශ්න කරපු අය ඉන්නේ ඇති. ඒකයි එහෙම අහලා තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සම්පූර්ණ වුණාද? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආරෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වෙනවාද? ඒකට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දෙන පිළිතුර පැවැත්ති සාපය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ශික්ෂාව සංග්‍රහිත වුණා නොවේ. සකස් වුණා නොවේ. ත්‍රිවිධ ශික්ෂා වෙනුයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහිත වෙලා තියෙනවා. සමහර විට මේකේ තවමත් පටලැවිල්ලක් තිබෙන්න පුළුවන්. අපි ඒක නිසා මේ පටලැවිල්ල අවබෝධයෙන්ම තේරුම් ගත යුතු එකක් නිසා මේකට තවත් පටලැවිල්ලක් එකතු කරමු. පටවල් තුනකින් අඹරපු කඹයක් දිගේ ඉහළට නගින්නට උත්සාහ කරන කෙනෙකුගේ ඇඟිලි තුඩු සමහර විට පළවෙනි පට, සමහර විට දෙවෙනි පට, සමහර විට තුන්වෙනි පට අල්ලනවා. ඒ නගින උත්සාහයේදී මේ පටවල් වල 1 2 3 කියන මේ අංක පිළිවෙල ගැන මේ ගැන පටලැවිල්ලක් නැහැ. අර කඹේ දිගේ නගින තැනත් යට. මේ පළවෙනි පට දාහුනේ, දෙවෙනි පට දාහුනේ, තුන්වෙනි පට දාහුනේ. මේවා හොඳට ඇඹරිලා තියෙන්න ඕන කඹේ දිගේ නගින්න. එතකොට මේ ප්‍රශ්න රාශියක්ම පැනවිලා තියෙන්නේ. ඉලක්කම් අනුව හිතන්න. සංඛ්‍යා ලේඛන අනුව හිතන්න පුරුදු වුණු එක්තරා විදිහක ආකල්පයක් නිසා. මේ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන කඹේ දිගේ ඉහළට නගින ආරෂ්ඨාවකයට අර සීල සමාධි ප්‍රඥාවලත් ඒ වගේම අරහත් හරියටඟි මගේ කියන ඒ අංග පිළිවෙල පිළිබඳව කිසිම පටලැවිල්ලක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥාවල තිබෙන අංක පිළිවෙල බලලා ඒ අනුව සම්මාදිට්ඨිය ගැන උදාසීන වෙතොත් ඒක පස්සට දැම්මොත් අන්න එතෙන්දී නම් සමහර විට පටලැවිල්ලක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ අනුව අපට බාහ්‍ය සූත්‍රයේ වැදගත්කම හිතා ගන්න පුළුවන්. ඊටාමත්ම ගැඹුරින් මේ මුළු මහත් සද්ධර්මයේම අර්ථ සමුදාය කෙටියෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කාලේ හිතන්න වගේ නිවන් පුරයට ඇතුල් වෙන්න අවශ්‍ය සංඥා ගොඩවල් කිසිවක් මෙතන නැහැ. සාමාන්‍ය ලෝකයා හිතන්නේ නිවන් පුරයට ඇතුළු වීමට සුදුසුකමක් වශයෙන් සංඥා ගොඩක් එකතු වෙගෙන යන්න ඕන කියලා. නමුත් මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම සංඥා අනුසයනොත් හිත මුදා ගැනීම. සංඥා නානුසෙන්ති කියලා කියන්නේ. ඒ විදිහට සංඥා අනුසයෙන් හිත මුදා ගැනීම ප්‍රතිපදාවකුයි මේ බාහ්‍ය සූත්‍රය අඩංගු වෙලා තියෙනවා. විච්ඡේදිත්තමත් ආදීන් ප්‍රකාශ වෙන්නේ. 아무තුවෙන් ගොඩ ගහ ගන්න දෙයක් නෙවෙයි. ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ උපක්ලේශ කියන ටික පවණක් නෙවෙයි. මේ අපේ සිත්වල මේ දීර්ඝ සංසාරේ ආශ්‍රව ශක්තිය නිසා ඇලිලා බැඳිලා තියෙන මේ මලකඩ රාශිය. ඒවාට ලෝකයා දැනුම කියලා කියන ඥානය කියලා කියන මේ සංඥා ගොඩක් ඇතුළත්. ඉලක්කම් පවා එකටයි. මේ හැම දෙයක්ම ගැලවිලා යන ඒ ධර්මතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක නිසා මේක වෝහාර දේශනා කියලා හෝ මේවා සාමාන්‍ය සම්මුති දේශනා කියලා හෝ ඒ විදිහට නොතකා හැරීමට සුළු කොට තැකීමට කිසිම හේතුවක් නැහැ. මේ උදාන සූත්‍රය කෙනෙකුට ඇත්ත වශයෙන්ම උදානයක් අනන්න තරම් වටිනා සූත්‍ර දේශනාවක්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.